සුබ දවසක් හැමෝටම. පහුගිය වීඩියෝ එකෙන් අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය යටතේ 10 වසරේ පළවෙනි පාඩම වුණ ව්‍යාපාර පසුබිම පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට වීඩියෝ එකක් නිර්මාණය කරා. ඒත් එක්කම ඒකේ ප්‍රශ්න වීඩියෝ එක අවසානයේ ප්‍රශ්න 15ක්ම අන්තර්ගත කරා. ඒ ප්‍රශ්න 15 ඔයගොල්ලන්ට කරන්න බාර දුන්නා. ඒත් එක්කම අද දවසේ අපි අරගෙන වෙත් තියෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 10 ශ්‍රේණියේ දෙවනි පාඩම ව්‍යාපාර පරිසරය කියන පාඩම. මේ පාඩම අවසානයේදී අපි පහුගිය වීඩියෝ ක්ලිප් එකේ වගේම ප්‍රශ්න කීපයක් අන්තර්ගත කරනවා. ඒ ප්‍රශ්න සියල්ලම ඔයා පොතේ පිටපත් කරගෙන ඒකට පිළිතුරු ලියන්න පන්ති පටන් ගත්ත වහාම මම ඒක පන්තිය තුලදී පරීක්ෂා කිරීමක් කරනවා. ඒත් එක්ක මේ වගේ තවත් වීඩියෝ ක්ලිප් කීපයක් අපි නිර්මාණය කරලා තියෙනවා ඉදිරි පාඩම් කීපය සඳහා. ඒ නිසා ඒ පාඩම් ටික ලැබිච්ච වහම වීඩියෝ ක්ලිප් ටික දාපු වහම ඔයාලට බලා ගන්න අපේ YouLite YouTube channel එකට පහළ තියෙන බටන් එක subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට අපේ ඊළඟ වීඩියෝ එක දාපු ගමන්ම ඔයාලට notification එකක් එයි. පහසු වෙන එතකොට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න පිළිබඳව මේකේ comment කරන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් මේක share කරන්න. එතකොට ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලා ගන්න හැකියාව තියෙනවා. අපි අද දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 10 ශ්‍රේණියේ දෙවනි පාඩම ව්‍යාපාර පසුබිම පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් පාඩමේ මාතෘකාව ව්‍යාපාර පරිසරය. දැන් ව්‍යාපාර පරිසරය කිව්වහම අපිට පරිසරය කියන මාතෘකාව හම්බ වෙන්නේ පොඩි කාලේ 4 5 වසර 3 වසර වගේ පන්තිවලදී. එතනදී අපි පරිසරය කියන්නේ මොකක්ද කියලා දල වශයෙන් ඉගෙන ගන්නවා. එතනදී අපි දල වශයෙන් ඉගෙනගෙන තියෙන්නේ අප අවට ඇති සියලු දේ පරිසරය කියලා. ඒකම තමයි අපි තව ටිකක් ඒකට එකතු කරනවා ව්‍යාපාරයක් අවට තියෙන පරිසරය මොකක්ද කියලා. ඒක තමයි සරලවම මේ පාඩමේදී සිද්ධ වෙන්නේ. එහෙනම් ක්‍රමානුකූලව පාඩම ආරම්භ කරමු මේ විදිහට. අපි ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. එකක් අපි වර්ග කරනවා අභ්‍යන්තර පරිසරය කියලා. දෙවෙනි කොටස එතකොට වර්ග කරන්න පුළුවන් බාහිර පරිසරය කියලා. එහෙනම් ව්‍යාපාර පරිසරයේ කොටස් දෙකයි අභ්‍යන්තර පරිසරයයි බාහිර පරිසරයයි. සරලව කිව්වොත් ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයේ තුල තියෙන සාධක වලින් සමන්විත වන පරිසරය. ව්‍යාපාරයෙන් බාහිර පවතින පරිසර සාධකයන් අපි කියනවා බාහිර පරිසරය කියලා. දැන් ඒතර මෙහෙම ගන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් ව්‍යාපාරයට බලපෑමක් තියනවාද? උත්තරය ඔව්. ඒත් එක්කම ව්‍යාපාරයෙන් බාහිරව තියෙන සාධකත් ව්‍යාපාරයට බලපෑමක් තියනවද? උත්තරය ඔව්. එහෙනම් අභ්‍යන්තර බාහිර කියන මේ පරිසර සාධකයන් දෙකම ව්‍යාපාර කටයුතු වලට බලපෑමක් තියෙනවා. එහෙනම් මෙහෙම කියමු. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව ව්‍යාපාර පරිසරය කියලා කියන්න පුළුවන්. එහෙනම් මම නැවත ගන්නවා ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව ව්‍යාපාර පරිසරය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ තියෙන ව්‍යාපාර පරිසරය. දැන් මගේ නිර්වචනයේ ඇතුළෙම අන්තර්ගත වුණා ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් කීයද කියලා. 1 අභ්‍යන්තර පරිසරය, 2 බාහිර පරිසරය. එහෙනම් අපි මෙතෙන් සිට බලමු අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය යටතේ මොනවද මේ තියෙන්නේ කියලා. හරි. අභ්‍යන්තර පරිසරය අපි කලින් කිව්ව විදිහටම ව්‍යාපාරයේ තුල අන්තර්ගත වන පාර්ශවයන් එහෙම නැත්නම් සාධක. කලින් කිව්වා අපි ව්‍යාපාරය අභ්‍යන්තර පරිසරයේ තියෙන දේවල් වලින් ව්‍යාපාරයට බලපෑමක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන දේවල්නේ බලපෑමකුත් තියෙනවා වගේම ඒ අභ්‍යන්තර සාධක වලට අපිට යම්කිසි පාලනයකට යටත් කරන්න පුළුවන්. හේතුව ඒවා අභ්‍යන්තරයේ අපි තුල තියෙන සාධක නිසා. ඒ වගේම එහෙනම් අපි මෙන්න මේ කියන කාරණා සියල්ලම එකට එකතු කරලා මේ විදිහට හදා ගන්න පුළුවන් අභ්‍යන්තර පරිසරය කියන එක. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කියමු අභ්‍යන්තර පරිසරය කියලා. මම නැවත කියන්නම් ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය කියන එක වඩා හොඳ නිර්වචනයක් විදිහට. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කියමු අභ්‍යන්තර පරිසරය කියලා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය මේ අභ්‍යන්තර පරිසරය තුල ඉන්න සාධක කවුද? පිරිස කවුද කියන එක. අපිට ඒතර ගන්න පුළුවන් මෙහෙම. අයිතිකරුවන්, කළමනාකරුවන්,
සේවකයන්. මම නැවත කියන්නම් අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන්. දැන් මෙහෙම කිව්ව මතක් වෙන්න ඕනේ මේ විදියට. අපි පළවෙනි පාඩම කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. ඒකෙදිත් මේ කියන තුන් දෙනාම හම්බුණා. කොතනද? ඇල්මැති පාර්ශවයන් වලදී. අපි ඇල්මැති පාර්ශවයන් කියලා අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන්, ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් තරංකරුවන්, රජයේ ප්‍රජා මූල්‍ය ආයතන කියලා 9 දෙනෙක් කතා කරා. එතකොට ඒ සාකච්ඡා කරපු ඇල්මැති පාර්ශවයන්ගේ පළවෙනියටම කතා කරපු අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් කියන තුන් දෙනා තමයි අභ්‍යන්තර පරිසරයේ පළවෙනි තුන් දෙනා බවට සහ එකම තුන් දෙනා බවට පරිවර්තනය වෙන්නේ. හරි. එහෙනම් අපි දීර්ඝ වශයෙන් අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් කියන්නේ කවුද කියන කාරණාව දැන් මෙතනදී මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව ඒක අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරපු නිසා දීර්ඝ වශයෙන්. හරි. එතකොට මේ කියන අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන් කියන තුන් දෙනාගෙම ව්‍යාපාරයට බලපෑමක් තියෙනවා. ඒ වගේම අයිතිකරුවන්ව කළමනාකරුවන්ව ඒ වගේම සේවකයන්වත් ව්‍යාපාරයට යම් තාක් දුරට පාලනය කිරීමේ හැකියාව තියෙනවා. සහ එයාලා ඉන්න ව්‍යාපාරය තුල එනිසා අපි යාලට කියනවා අභ්‍යන්තර පරිසර සාධක කියලා. හොඳයි. එහෙනම් දැන් අපි යමු බාහිර පරිසරයට. බාහිර පරිසරය කියන්නේ මොකක්ද? බාහිර පරිසරය කිව්වම වචනෙන්ම තේරෙනවා පිටත සින්න පාර්ශවයන් හෙවත් සාධක කියලා. එතකොට ව්‍යාපාරයේ පිටත ඉන්න කට්ටියට අපිව පාලනය කරන්න අපිට බලපෑම් කරන්න පුළුවන්ද? පුළුවන්. අපේ ව්‍යාපාරයෙන් පිටත ඉන්න කට්ටියටත් අපේ ව්‍යාපාරයට බලපෑම් කරන්න පුළුවන්. එහෙනම් ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි. හැබැයි ඒගොල්ලෝ අපිට අයිති නැති නිසා අපිට යාලව පාලනය කරන්න බැහැ. එහෙනම් අපි නිර්වචන එකතු කරගමු. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් පාලනය කළ නොහැකි. ඒ වගේ මෙයාලා ඉන්නේ අභ්‍යන්තරද බාහිරද? එයාලා ඉන්නේ බාහිර. එහෙනම් අපි කියමු බාහිර සාධක කියලා. එහෙනම් අපි සම්පූර්ණ නිර්වචන ගමු මේ විදියට. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවක් අපි කියනවා බාහිර පරිසරය කියලා. මම නැවතත් කියන්නම්. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවක් අපි කිව්වා ව්‍යාපාරයක බාහිර පරිසරය කියලා. ඒතර බාහිර පරිසරයේ සාධක කවුද? අපිට ප්‍රධාන සාධක කීපයක් නැත්නම් ප්‍රධාන සාධක 8ක් මේ අපේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ අන්තර්ගත කරලා තියෙනවා. 1. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ කලින් වීඩියෝ එකේ අපි ඇල්මැති පාර්ශවයන් යටතේ කතා කරපුව 4, 5, 6 වෙනි ස්ථානයට හම්බෙච්ච ඇල්මැති පාර්ශවයන් 3 තමයි ඒ තියෙන්නේ. මම නැවත කියන්නම්. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්. මෙතන අපිට අලුතෙන් එකතු වෙනවා තව 5 දෙනෙක්. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය කියලා. එහෙනම් සම්පූර්ණ අපි විෂය නිර්දේශය යටතේ 8 දෙනෙක් ගැන කතා කරනවා. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන්. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය කියලා. දැන් මේකෙත් අර පළවෙනියටම කතා කරපු ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරඟකරුවන් ගැන අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ නැහැ මේ වීඩියෝ ක්ලිප් එකේ. හේතුව ඒකත් අපි කලින් වීඩියෝ එකේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු නිසා. හරි. ඊළඟට මම ගන්නවා එහෙනම් අලුතෙන්ම ආපු දේශපාලන පරිසරය කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න. හරි. දේශපාලනය කිව්වහම මේක ටිකක් අපිට හුරු ගතියක් දැනෙනවා. දැන් අපි දන්න දේශපාලනයක් තියෙන අපි අහලා දැකලා තියෙන දෙමව්පියෝ කතා කරනකොට පත්තරේ නිවුස් වල දකින්න දේශපාලනේ තියෙනවා. දැන් ඒක අපි ඒ කාරණා ටිකම ව්‍යාපාර වලට අදාළ කර ගැනීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එහෙනම් බලමු මේ විදියට. රටක් ක්‍රියාත්මක වෙනකොට ඒ රටේ ප්‍රධාන වශයෙන් ආර්ථිකය මෙහෙවන්න දේශපාලන බල අධිකාරිය විසින් ලබා ගන්න තීන්දුව తీරන තියෙනවනේ. අන්න ඒ තීන්දුව తీරන ව්‍යාපාර කටයුතු සඳහා බලපෑමක් එල්ල වෙනවා. හැබැයි ව්‍යාපාරයක් විදිහට අපේ ව්‍යාපාරට පුළුවන් ද රටේ දේශපාලනය වෙනස් කරන්න? අපිට එනං යාලව පාලනය කරන්න බැහැ කියලා දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඒ වගේම රටේ දේශපාලනයේ තියෙන ව්‍යාපාරයේ අභ්‍යන්තරේ නෙමෙයි බාහිර. එහෙනම් දේශපාලන පරිසරය කියලා කියන්නේ බාහිර පරිසර සාධකය. එන මෙහෙම කියමු තවදුරටත්. රටක ආර්ථික කටයුතු මෙහෙයවනකොට ඒ ආර්ථික කටයුතු මෙහෙයවීමේදී ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රතිපත්ති වලට අපි දේශපාලන පරිසරය කියලා පොදුවේ සාකච්ඡාවට ගන්න. එහෙනම් මේකට බලමු මොනවද තියෙන උදාහරණ කියලා.
රටක ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන වශයෙන්. 1. අයවැය ප්‍රතිපත්තිය. 2. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය. විදේශ වෙළඳ ප්‍රතිපත්තිය වගේ විවිධ දේශපාලන ප්‍රතිපත්ති අපිට ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ විදිහට. දැන් රටක ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ කිහිපයක් තියෙනවනේ. ඒ දේශපාලන පක්ෂ ගත්තාම ඔය එක් එක් දේශපාලන පක්ෂ කාලෙන් කාලයට වෙනස් වෙනකොට ආණ්ඩු බලය වෙනස් වෙනකොට එයාලගේ මේකේ ප්‍රතිපත්ති එකින් එකට වෙනස් වෙනවා. අන්න එතකොට ඒ වෙනස් වීම මත රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙන බලපෑම ගැනයි මේ දේශපාලන පරිසරයේදී අපි සාකච්ඡා කරන්නේ. පස්වෙනි බාහිර පරිසරය තමයි නෛතික පරිසරය. නෛතික පරිසරය කියන වචනේ ඇතුළෙම තියෙනවා නීති රීති කියන අදහස. දැන් නීති රීති කියන දෙයට අපි කවුරුත් කැමති නැහැ. නමුත් නීති රීති පනවන්නේ අපේ ආරක්ෂාව සඳහා. පොඩි කාලේ දෙමව්පිය අපිට නීති රීති පෙන්වුවේ අපිව ආරක්ෂා කරගන්න. පාසල තුල විදුහල්පතිතුමා නීති රීති පනවන්නේ ඔබව ආරක්ෂා කරගන්න. පාසලේ දීපල ආරක්ෂා කරගන්න. ඒ වගේ රටේ මාර්ගයේ මහා මාර්ග නීති පද්ධතියක් තියෙනවා. මහා මාර්ගයේ ගමන් කරන පදිකයන්ව, වාහන, දීපල මේ සියලු දේවල් ආරක්ෂා කරන තමයි මේ නීති රීති තියෙන්නේ. නීති රීති වලට අපි කැමති නැහැ. හැබැයි නීති රීති අපිව ආරක්ෂා කරනවා. ඒ නිසා නීති රීති කියන වචනේ නෛතික පරිසරය කියන වචනේ කියනකොටම ඔයා මතක් කරගන්න ඕනේ කාරණාව තමයි ආරක්ෂා කරගන්න තමයි මේක තියෙන නිර්මාණය කරලා තියෙන කියන එක. ඒතොර පහසුයි මේ කාරණා ටික පහසුවෙන් මතක තියාගන්න. හොඳයි. එහෙනම් මෙහෙම කරමු. අපි බලමු දැන් ව්‍යාපාර වලට බලපාන නෛතික පරිසරය තුලින් ආරක්ෂා කරන්නේ කාවද කියලා. පළවෙනිම දේ. දේශීය නිෂ්පාදකයන්. පාරිභෝගිකයන්. ව්‍යාපාරික ප්‍රජාව. පරිසරය. මේ වගේ දේවල් ආරක්ෂා කිරීම සඳහා තමයි රටක නෛතික පරිසරය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙහෙම කියමු. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහාත් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහාත් ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහාත් පරිසරය ආරක්ෂා කිරීම සඳහාත් පනවා ඇති නීති රීති නෛතික පරිසරය ලෙස හැඳින්වේ. එහෙනම් මේ තමයි නෛතික පරිසරය. එතකොට මේ නීති රීති පනවලා තියෙන්නේ මෙන්න මේ කියන කට්ටියගේ ආරක්ෂාව සඳහා නම් එවැනි ප්‍රධාන නීති රීති කීපයක් මොනවද කියලා බලමු උදාහරණ විදිහට. එකක් 2007 අංක 7 දරන සමාගම් පනත. මම නැවත කියන්නම් 2007 අංක 7 දරන සමාගම් පනත. තව එකක් ගමු 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. පාරිභෝගිකයන්ව ආරක්ෂා කිරීම සඳහා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. තව එකක් ගමු 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. එතකොට එතෙන්දී ප්‍රධාන වශයෙන් ආරක්ෂා වෙන්නේ කාර්යාල සේවකයන්, කාර්මික නැත්නම් කම්කරුවන් වගේ කට්ටිය තමයි මෙතෙන්දී ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. නීති රීති පැනෙව්වට මිනිස්සු කැමති නෑ, ව්‍යාපාරිකයන් කැමති නෑ මේ නීති රීති අනුගමනය කරන්නම. මොකද මිනිස්සු කැමති නීති පිළිපදිනවට වඩා නීති කඩන්න. ඒ නිසා නීති රීති විතරක්ම ප්‍රමාණවත් නැහැ ආරක්ෂා කිරීමට. එහෙනම් ඒ නීති රීති ක්‍රියාත්මක කරන්න සහ ඒ නීති රීති කැඩුවොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කිසියම් ආයතන ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ ආයතන තුල කිසියම් පුද්ගල ප්‍රමාණයක් ඉන්න. එහෙනම් එවැනි ආයතන සහ පුද්ගලයන් ගණනාවකුත් නිර්මාණය වෙලා තියෙන රට ඇතුලේ. එහෙනම් බලමු කවුද මේ පුද්ගලයන් කීප දෙනෙක් අපි සාකච්ඡා කරමු. හරි මම මුලින් පුද්ගල දෙන්නෙක් ගන්නම්. 1. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධ සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන නිලධාරියෙක්. තව කෙනෙක් ගමු මහජන සෞඛ්‍ය පරීක්ෂක. අපිට හුරු පුරුදු අපේ PHI මහත්මයා. තව ආයතනයක් ගමු මධ්‍යම පරිසර අධිකාරිය. පරිසරය ආරක්ෂා කරගන්න අය ඉන්නේ. ඊළඟට කම්කරු විනිශ්චය සභාව. කම්කරුවන්ව සේවකයන්ට සේව්‍යාගෙන් නැත්නම් අයිතිකරුගෙන් සිදුවන ගැටලුවකට විසඳුමක් ලබා ගන්න තමයි ඒ ආයතනයේ පිහිටුලා තියෙන්නේ. ඊට පස්සේ තව ගත්තොත් අපිට පුළුවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ව්‍යාපාර වලින් පාරිභෝගිකයන්ට ගැටලුවක් මතු වුණොත් අන්න එවැනි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නයි මේ ආයතනයේ තියෙන්නේ. ඒ නිසා මෙවැනි නීති රීති සහ මේ ආයතන පුද්ගලයන් නිසා ව්‍යාපාර වලට තමන්ගේ කැමැත්ත පරිදි සියලුම කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.
ඒ නිසා ඒ නීති රීති වලට අනුව තමයි වැඩ කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මේකට අපි කියනවා නෛතික පරිසරය කියලා. ඊළඟට අපි ගමු තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය කියන කාරණාව තාක්ෂණය කියන දේ දැන් අපිට හරි හුරු පුරුදුයි. අන්තර්ජාලය, ජංගම දුරකථනය, විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් මුදල් භාවිතය, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් මේ කියන කාරණා අපිට හරිම හුරු පුරුදුයි මේ වෙනුවට. මේ කියන විද්‍යුත් මෙවලම් උපකරණ හරහා ව්‍යාපාර කටයුතු කරනකොට ඒ තුලින් නිර්මාණය වන ව්‍යාපාර වලට ඇති වෙන බලපෑම අපි තාක්ෂණික පරිසරය කියන කාරණාව ගැන සාකච්ඡා කරනවා. අපි බැලුවොත් අතීතයේදී අපි නිර්මාණය කරපු අතින් නැත්නම් අත්කම් වශයෙන් නිර්මාණය කරපු මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කරපු යම් යම් දේවල් අද වෙනකොට පරිගණකයේ ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ වගේම ගිණුම්කරණය ඉස්සර ලොකු ලෙජර් පොත් භාවිතා කරලා හරබැර සටහන් කිරීම වෙනුවට අද වෙන විට දත්ත පද්ධති තොරතුරු පද්ධති භාවිතා කරමින් පරිගණකයේ හරහා ගිණුම් කරන කටයුතු ඉතාමත් පහසුවෙන් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම ඊමේල් තාක්ෂණය එහෙම නැත්නම් සෝෂල් මීඩියා ඒ වගේ කාරණා හරහා අද වෙන විට ඊටාම පහසුවෙන් තොරතුරු sannivedanaya කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේකට අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. මේ තාක්ෂණික පරිසරයත් ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කරනවා. හැබැයි එහෙමයි කියලා අපිට තාක්ෂණයට අපිට පාලනය කරන්න බෑ. ව්‍යාපාරයක් විදිහට ඒ වගේම තාක්ෂණයේ තියෙන ව්‍යාපාරයෙන් බාහිරව මේක බාහිර පරිසර සාධකයක්. ඊළඟට අපි එනවා වැදගත්ම පරිසර සාධකය. ඒ තමයි ආර්ථික පරිසරය. අපි ඉගෙන ගන්නේ කොමර්ස් විෂයනේ. එහෙම නැත්නම් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයනේ. එහෙනම් මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කිව්වහම මිනිසුන්ට කොහොමද දැනෙන්නේ එක ආර්ථිකය ව්‍යාපාර කියන හැඟීම. එහෙනම් මේක ටිකක් කලින් මාතෘකාවලට වඩා ටිකක් වැදගත් මාතෘකාවක් බවට පත් වෙනවා ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය කිව්වහම විවිධ ආර්ථික සාධක අපිට ආර්ථිකයක් තුළ රටක් තුළ ලෝකයක් තුළ දකින්න පුළුවන්. ඒ විවිධ ආර්ථික සාධකවල එකතුවක් අපිට ආර්ථික පරිසරය කියලා කියන්න පුළුවන්. එහෙනම් බලමු මොනවද මේ විවිධ ආර්ථික සාධක කියලා. අපි කීපයක් මේ විෂය නිර්දේශය යටතේ සාකච්ඡා කරනවා. 1. පොලි අනුපාතය. පොලි අනුපාතය මේක ටිකක් හුරුයි. ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රධාන වශයෙන් රටක ක්‍රියාත්මක වන පොලි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි බැංකුවේ මුදලක් තැන්පත් කරනකොට බැංකුවෙන් අපිට ලැබෙන පොලිය. ඒකට අපි කියමු තැන්පොතු පොලිය කියලා. 2. අපි බැංකුවෙන් ණය මුදලක් ගත්තොත් අපිට මාසාන්තිමට අවුරුදු දවසකට අපි බැංකුවට පොලියක් ගෙවන්න ඕනේ. ඒකට අපි කියනවා ණය පොලිය කියලා. එහෙනම් තැන්පොතු පොලිය, ණය පොලිය රටේ හැසිරෙන ආකාරය ව්‍යාපාරවලට ඇති කරන බලපෑම අපි කියන පොලි අනුපාතය කියලා. දෙවෙනි කාරණාව උද්දමනය. උද්දමනය කියලා කියන්නේ දැන් මේ වචන අහලා තියෙනවා අපි. නමුත් සමහරලාට අපිට මේ වචන වලින් මොකක්ද ඇත්තටම කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් අපි සරලව බලමු මොකක්ද මේ උද්දමනය කියන්නේ කියලා. උදාහරණයක් ගමු. අද ඔයා රුපියල් 100කින් කඩේකට ගිහිල්ලා ගන්න භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා. අපි හිතමු තව අවුරුදු 10කට පස්සේ ඔයා රුපියල් 100කින්ම ඒ භාණ්ඩ ටිකම ගන්න ගියොත් ඔයාට ඒක ගන්න බෑ. හේතුව අවුරුදු 10ක් වෙනකොට ඒ භාණ්ඩවල මිල ගණන් වැඩි වෙලා. එහෙනම් මේක තමයි සරලවම උද්දමනය. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනවා. මේක අපි කියන උද්දමනය කියලා. අපි නිකම් ඉහළ යනවා කියන්නේ අපි කියනවා අඛණ්ඩව ඉහළ යනවා කියලා. එහෙනම් මෙහෙම කියමු. රටක භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම උද්දමනය. නැත්නම් පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම උද්දමනය කියලා කියන්න පුළුවන්. හොඳයි. දැන් අපි කතා කරා පොලි අනුපාතය, උද්දමනය. දැන් කතා කරමු ආදායම් ව්‍යාප්තිය. රටක මුළු ආදායම එම රටේ ජනගහනය අතර බෙදී ගොස් ඇති ආකාරය අපි කියනවා රටක ආදායම් ව්‍යාප්තිය කියලා. මම නැවත කියන්නම්. හරි සරලයි වචනෙම තේරෙනවා මේක. රටක මුළු ආදායම එම රටේ ජනගහනය අතර බෙදී ගොස් ඇති ආකාරය අපි කියනවා රටක ආදායම් ව්‍යාප්තිය කියලා. ඊළඟ මාතෘකාව අපි ගන්නවා රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය නියුක්ත වෙනවා කියන්නේ නියැලෙනවා කියන අදහසනේ. එහෙනම් රැකියාවක නියැලෙන පිරිස කවුරු අතරින්ද? රටක වැඩ කළ හැකි පිරිස අතරින්. අපි මේ පිරිසට කියනවා රටක ශ්‍රම බලකාය කියලා. එහෙනම් මෙහෙම කිව්ව ලස්සනට රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවන්හි නිරත වන පිරිසට අපි කියමු රැකියා නියුක්තිය කියලා. එහෙනම් මම දැන් මාතෘකා කීපයක් ගත්ත ආර්ථික පරිසරය යටතේ.
1. පොලි අනුපාතය. 2. උද්දමනය. 3. ආදායම් ව්‍යාප්තිය. 4. රැකියා නියුක්තිය. ඊළඟට මම තව එකක් ගන්නවා විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය කියන්නේ මෙහෙමයි. සරලව මේක අපි ඔයාලා දන්න දෙයක්. මේක හරි සරල කොටසක්. ඔය හැමදාම නිවුස් බලනකොට ප්‍රවෘත්ති බලනකොට ටීවී එකේ ඒකේ අවසානයේ යනවා ඇමරිකානු ඩොලර් එකක් අද වෙනකොට කීයද? ජපන් යෙන් එකක් අද වෙනකොට කීයද? ස්ටර්ලින් පවුන්ඩ් එකක් අද වෙනකොට කීයද? රුපියල් 150ද 220ද 210ද 200ද කියලා කියනවා. එහෙනම් මේක තමයි සරලව විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ. අපි නිර්වචනයක් ගමු මේ විදිහට. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය අපි කියනවා විදේශ විනිමය අනුපාතය කියලා. අපි තව පාරක් ගමු. ඒක හරි සරලයි. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය විදේශ විනිමය අනුපාතය. මේක දවසින් දවස කාලෙන් කාලේ වෙනස් වෙනවා මේ තියෙන අනුපාතය. ඒ නිසා අද දවසේ මට උදාහරණයක් විදියට දෙන්න බෑ. ඇමරිකානු ඩොලර් එකක් කීයද අද වෙනකොට තියෙන්නේ? ඊට පස්සේ ස්ටර්ලින් පවුන්ඩ් එකක් අද වෙනකොට කීයද? ජපන් යෙන් එකක් කීයද? කියන කාරණාවට උදාහරණ මම අද දෙන්න සූදානම් නැහැ. මොකද මේක කාලෙන් කාලෙට වෙනස් වෙන නිසා. හොඳයි. අපි ඊළඟට ගන්නවා ජාත්‍යන්තර සම්බන්ධතා කියන ආර්ථික සාධකය. ජාත්‍යන්තර සම්බන්ධතා ලෝකයේ කිසිදු රටකට බැහැ තමන්ට අවශ්‍ය කරන සියලුම දේවල් තමන්ගේ රට ඇතුළේ නිර්මාණය කරගන්න. ඒ වගේම කිසිදු රටකට බෑ අනිත් රටවල් වලින් හුදෙකලා වෙලා ජීවත් වෙන්න. ඒ නිසා අපි හැමෝටම විවිධ රටවල් එක්ක වෙනත් රටවල් එක්ක සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒවට අපි කියනවා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. එහෙනම් නිර්වචනයක විදිහට ලස්සනට ගමු මේ විදිහට. එක් රටක් අනිකුත් රටවල් සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. මම නැවත කියන්නම්. එක් රටක් අනිකුත් රටවල් සමග පවත්වාගෙන යනු ලබන සම්බන්ධතා අපි කියමු ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. විෂය නිර්දේශයටදී තියෙන අවසාන මාතෘකාව ආර්ථික පරිසරයට ආර්ථික සාධකයක් විදිහට ඉතුරුම්. ඉතුරුම් කියන්නේ හරි සරල කොටසක්. අපි හිතමු ඔයා රුපියල් රැකියාවක් කරන දවසක රුපියල් 50000ක් උපයනවා කියලා. ඒ 50000න් ඔයා මාස ඉවර වෙනකොට ඔයාගේ කෑම බීම සඳහා ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය කටයුතු සඳහා මේ කියන සියලු කටයුතු සඳහා වීදම් කරාට පස්සේ රුපියල් 30000ක් වීදම් කරනවා කියලා අපි ගමු. එහෙනම් 50000ක් උපයපු ඔයා 30000ක් වීදම් කරගන්නවා නම් ඔයාට තව 20000ක් ඉතුරුයි. ඒක තමයි ඉතුරු කිරීම කියන්නේ. එහෙනම් අපි මෙහෙම කියමු. කිසියම් පුද්ගලෙක් තමන්ගේ ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස තමයි ඉතුරුම් කියලා කියන්නේ. කිසියම් පුද්ගලෙක් තමා උපයන ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරුම් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ ඉතුරුම් ප්‍රමාණය සාර්ථක ව්‍යාපාර වලට බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ කුටුම්බ ඉතුරු එහෙම නැත්නම් පවුල් වල ඉතුරුම් එකතු කරාට පස්සේ අපිට මුළු රටේ ජාතික වශයෙන් තියෙන ඉතුරුම් ප්‍රමාණය ගන්න පුළුවන්. රටේ ඉතුරුම් ප්‍රමාණය වැඩි වෙනකොට ඒක රටේ ආර්ථිකය දියුණු කරන්න වර්ධනය කරන්න භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන සාධක ආර්ථික සාධක වල එකතුවක් තමයි අපි පොදුවේ ආර්ථික පරිසරය කියලා කියන්නේ. හොඳයි. අපි එනවා බාහිර පරිසරයට තියෙන අවසාන පරිසර සාධකය ඒ තමයි ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය කියන මාතෘකාව අද වෙනකොට හරි අපිට කිට්ටු අපි නිතරම කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම. අපේ ලෝකේ රටවල් ආර්ථික වශයෙන්, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, භූගෝලීය වශයෙන් වෙන් වෙච්ච රටවල් තියෙනවා. එතකොට ලංකාවේ භාවිතා කරන මුදල් ලේඛකයේ රුපියල්. එතකොට අපේ භාවිතා කරන මුදල් ලේඛකයේ රුපියල් උනාට ඇමරිකාවේ භාවිතා කරන්නේ ඇමරිකානු ඩොලර් කියන මුදල් ලේඛකයේ. ඒතර අපි ආර්ථික වශයෙන් වෙනස්. අපේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික පද්ධති වර්ග දෙකක්. ආර්ථිකයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති වර්ග දෙකක්. අපේ රටවල් දෙකම පාලනය කරන එකම දේශපාලකයෙක් විසින් නෙමෙයි. එහෙනම් දේශපාලන ප්‍රතිපත්ති විදියට වෙනස්. භූගෝලීය වශයෙන් වෙනස්. සංස්කෘතීන් හාත්පසින්ම වෙනස්. එහෙනම් මම උදාහරණයක් ගත්තේ රටවල් දෙකක්. මේ වගේ ලෝකේ සෑම රටක්ම එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට යම් යම් බාධාවන් සීමාවන් තියෙනවා මේ රටවල් එක ගනුදෙනු කරනකොට. හැබැයි මෙහෙම දවසක් ආවොත් මුළු ලෝකයම
එක හා සමානව අපිට මුළු ලෝකෙත් එක්කම ගනුදෙනු කරන්න පුළුවන් දවසක්. අන්න ඒ දවසට අපි කියනවා සංකල්පයක් විදිහට ගෝලීකරණය කියලා. එහෙනම් මෙහෙම කියමු. ලෝකයේ රටවල් අතර පවතින ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික වශයෙන් පවතින බාධා ඉවත් කරලා මුළු ලෝකයම එකම ගම්මානයක් ලෙස කටයුතු කිරීමට අපි කියනවා ගෝලීයකරණය හෙවත් විශ්ව ගම්මාන සංකල්පය කියලා. එහෙනම් මේ ගෝලීයකරණය හරහා අපිට ලැබිච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒ තමයි අපේ ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට හැකියාව තියෙනවා මුළු ලෝකයේ ඕනෑම රටකට ගිහිල්ලා තමන්ගේ භාණ්ඩ ටික විකුණ ගන්න. ඒ වගේම අපේ ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට පුළුවන් ලෝකයේ තියෙන ඕනෑම රටක තියෙන අමුද්‍රව්‍යයක් සේවකයෙක්ව අරගෙන ඉබිලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන්න යොදා ගන්න. අන්න ඒ වගේ විශාල වශයෙන් තාක්ෂණය වගේ දේවල් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේක අපි කියනවා ගෝලීයකරණය කියලා. අපි මේ වෙනකොට ගෝලීය පරිසරය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරා. ඒතර කෙනෙක්ට අහන්න පුළුවන් මේ ගෝලීයකරණය ඇත්තටම දේශීය ව්‍යාපාර වලට හොඳයිද? නැත්නම් නරකයිද? අපිට ඒ හොඳද නරකද කියන කාරණාව මේ විදිහට වර්ග කරගන්න පුළුවන්. එහෙනම් මුලින්ම බලමු මේ ඔය කියන වාසියවාසි දෙකම තියෙනවා ගෝලීයකරණය තුළ. එහෙනම් මුලින්ම බලමු ගෝලීයකරණය තුළින් දේශීය ව්‍යාපාරිකයන්ට ඇතිවන හිතකර බලපෑම් මොනවද කියලා. පළවෙනිම දේ. නවීන තාක්ෂණය අපිට ගෝලීයකරණය හරහා වෙනත් රටකින් ලබා ගන්න පුළුවන්. අපි ගමුකෝ උදාහරණයක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් තාක්ෂණික වශයෙන් ගොඩාක් දියුණු වෙච්ච රටක් විදිහට අපි තාම දකින්නේ නැහැ. එහෙනම් මේ රට තාක්ෂණික වශයෙන් ගොඩාක් දියුණු නැති නිසා අපිට අවශ්‍ය කරන තාක්ෂණය අපිට ලබා ගන්න පුළුවන් පිට රටකින්. ඒ පිට රටකින් ගන්න හැකියාව ලැබුණේ අපි ගෝලීයකරණය හරහා සම්බන්ධ වෙච්ච නිසා. එහෙනම් අංක 1 නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. අංක 2 ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. දැන් අපි හිතමු ලංකාවේ කිසියම් ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයාගේ ව්යාපාරයට අවශ්‍ය කරන සමහර අමුද්‍රව්‍ය වලට අදාළ හොඳම ගුණාත්මකම අමුද්‍රව්‍ය ටික තියෙන්නේ ලංකාවේ නෙමෙයි. එහෙනම් ඒ ව්‍යාපාරිකයාට අදාළ ව්‍යාපාර කටයුත්ත කරගන්න නම් විදේශ රටකින් Tamanට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය ගෙන්වා ගන්නම වෙනවා. එහෙනම් ඒ හැකියාව ලැබිලා තියෙන්නේ ගෝලීයකරණය නිසා. එහෙනම් තව ඊළඟ උදාහරණයක් ගමු. අංක 3 කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම. අද වෙනකොට අපි භාවිතා කරන ව්‍යාපාරික වශයෙන් භාවිතා කරන විශාල ප්‍රමාණයේ මහා පරිමාණ යන්ත්‍ර උපකරණ අපි ගෙන්වාගෙන තියෙන්නේ විදේශ රටවලින්. ඒ නිසා මේ සියල්ලටම අපිට ගෝලීයකරණය තමයි උදව් උපකාර කරේ. ඒ විතරක් නෙමෙයි. 4 වෙනි පොයින්ට් එක විදේශීය ප්‍රාග්ධනීය රට තුළට ගලා ඒම. අපි දන්නවා ලංකාව අපේ ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ආර්ථිකය ගත්තොත් ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි වෙන විදිහ ආර්ථිකයක් තමයි අපි දකින්නේ. උදාහරණයක් ඒක තවදුරටත් පැහැදිලි කරොත් ලංකාවේ අයවැය හිඟයක් තමයි හැම අවුරුද්දකම තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ආදායමට වඩා වියදම වැඩි. එතකොට ලංකාවට ඉතිරි කිරීමක් කරන්න බෑනේ. ඉතිරි කිරීමක් කරන්න බැරි නම් ආයෝජනය කිරීමක් කරගන්නත් බෑ. එහෙනම් අපිට අවශ්‍ය කරන ආයෝජනයන් වලට අවශ්‍ය කරන සියලුම මුදල් අපි ගොඩක් දුරට ලබා ගන්නේ විදේශ ආධාර විදියට, විදේශ ණය විදියට. එහෙනම් මේ විදේශ ආධාර, විදේශ ණය, එහෙම නැත්නම් විදේශ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරනකොට ලංකාවට ඒ විදේශ මුදල් ගලාගෙන එනවා. සම්පූර්ණ මේ වාසිය ලැබුණේ අපිට ගෝලීයකරණය නිසා. තවත් එකක් ගත්තොත් අපේ දේශීය ව්‍යාපාරිකයන්ට, ඒ කියන්නේ පස්වෙනි පොයින්ට් එක, අපේ දේශීය ව්‍යාපාරිකයන්ට අද වෙනකොට අවස්ථාව ලැබිලා තියෙනවා ගෝලීයකරණය නිසා තමන් ලංකාවේ නිෂ්පාදනය කරන තමන්ගේ භාණ්ඩ හා සේවා ටික මුළු ලෝකේ පුරාම භාණ්ඩ අලෙවි කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දන්නවා ලංකාවේ අද වෙනකොට මේ විදිහට අපනයන මට්ටමින් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර ගණනාවක් තියෙනවා. එහෙනම් නැවතත් පොයින්ට් විදිහට පහම කියාගෙන යන්නම්. 1 නවීන තාක්ෂණය ලබාගත හැකි වීම. 2 ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම. අංක 3 කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම. ඊළඟ විදේශ ප්‍රාග්ධන රට තුළට ගලාගෙන ඒම. අවසාන එක දේශීය ව්‍යාපාරිකයන්ට විදේශ වෙළඳපළක් ලබාගත හැකි වීම. හරි, මේවා තමයි ගෝලීයකරණය තුළ තියෙන දේශීය ව්‍යාපාරිකයන්ට තියෙන වාසි සහගත නැත්නම් හිතකර බලපෑම් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ගෝලීයකරණේ හිතකර බලපෑම් විතරක් නෙමෙයි, අහිතකර බලපෑම් කීපයකුත් තියෙනවා. අපි කීපයක් ගමු. පළවෙනිම දේ,
දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වෙනවා. දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම දෙයක්ම ගෝලීකරණය නිසා අපි පිටරටින් ගෙන්නනවා. අද වෙනකොට වෙළඳපොලේ ලංකාවේ දේශීය නිෂ්පාදනය කරපු ලෝකල් භාණ්ඩයක් වගේම පිටරටින් ආනයනය කළාද ඉම්පෝර්ටඩ් භාණ්ඩයකුත් තියෙනවා. අපෙන් වුණත් මුදලාලි කෙනෙක් කඩේට ගිහලා භාණ්ඩයක් ඉල්ලනකොට අපි ගිහිල්ලා මුදලාලි අහනවා ලෝකල් එකද ඕනේ දේශීය නිෂ්පාදනය කරපු ඉම්පෝර්ටඩ් එකද කියලා. අපිටත් හිතෙන් ඉම්පෝර්ටඩ් එක ගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා එවැනි මානසිකත්වයක් තුල මිනිස්සු ඉන්න රටක නම් ඒ රටේ දේශීය ව්‍යාපාරවල පැවැත්ම අනිවාර්යෙන් අස්ථාවර වෙනවා. ඊළඟ එක දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යනවා. ලංකාවේ ඉන්න හොඳින් පුහුණු වෙච්ච හොඳ දක්ෂම සේවකයෝ සමහරවිට වැඩි වැටුප් සීමාවන් වෙනුවෙන් කියන්නේ වැඩි වැටුපකට පිටරටවල් වලට යනවා. එතකොට ලංකාවට ඒක ඉතා විශාල පාඩුවක් බවට පරිවර්තනය වෙනවා. තවත් ගෝලීකරණයේ තියෙන අවාසියක් ගත්තොත් ගෝලීකරණය නිසා දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ලංකාව තුළ නිර්මාණය වෙච්ච සංස්කෘතියක් තියෙනවනේ. මේ සංස්කෘතියට වඩා පරිබාහිරව සමහරලාවට ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන සමහර දේවල් විදේශ රටවලින් අපි ඇනවුම් කරලා ලබා ගන්නවා. අන්න ඒ කාරණාව නිසා ලංකාවේ සංස්කෘතියේ අයහපත් බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට ඇති වන තරඟකාරීත්වය ඊටාම ඉහළ වෙලා තියෙනවා මේ විදේශ භාණ්ඩත් සමග ගෝලීකරණය නිසා. උදාහරණයක් ලංකාවේ දේශීය සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ අද තරඟ කරන්න ලංකාවෙම ඉන්න තවත් සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් එක්ක නෙමෙයි. එහෙනම් එයාට අද දවසේ තරඟ කරන්න හම්බෙලා තියෙන්නේ ලෝකේ ඉන්න දෙවන්ත මහා පරිමාණ බහුජාතික සමාගම් වල නිෂ්පාදනත් එක්ක. එතකොට ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන්ට තියෙන තරඟය ඊටාම ඉහළ මට්ටමකට පත් වෙලා තියෙනවා. එහෙනම් මම ගෝලීකරණය තුලින් දේශීය ව්‍යාපාර වලට ඇතිලා තියෙන අවාසි එහෙම නැත්නම් අහිතකර බලපෑම් හතරක් එක දිගට පිළිවෙලට නැවතත් කියාගෙන එන්න. 1. දේශීය ව්‍යාපාරිකයන්ට දැඩි තරංකාරීත්වයකට මුහුණ දීමට සිදු වීම. 2. දේශීය පුහුණු ශ්‍රමයේ විදේශ රටවලට ඇදී යාම. 3. දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම. 4. දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් ඇතිවීම. මේ කියන කාරණා තමයි අපිට ගෝලීය පරිසරය යටතේ සාකච්ඡා කරන්න තියෙන ප්‍රධාන මාතෘකා බවට පත් වෙන්නේ. ඒ කොටසත් එක්ක ව්‍යාපාර පරිසරය සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ව්‍යාපාර පරිසරය වර්ගීකරණය. මම තව එකපාරක් හැමෝටම පැහැදිලි වෙන්න මේ එහා පැත්තේ තීරයේත් මම අන්තර්ගත කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න ව්‍යාපාර පරිසරයේ ගැලීම් සටහන මෙන්න මේ ආකාරයට. අපි ගත්තොත් ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. එක අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයට සාධක 3යි. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. අර ඇල්මැති පාර්ශවයන් වල හිටු පළවෙනි 3 දෙනා. ඊට පස්සේ අපි යනවා බාහිර පරිසරයට. බාහිර පරිසරයේ සාධක අපි ඔක්කොම හිටියා 8ක්. ඒ 8 හැදුනේ ඇල්මැති පාර්ශවයන් කලින් වීඩියෝ ක්ලිප් එකේ නැත්නම් පළවෙනි පාඩමේ හිටපු ඇල්මැති පාර්ශවයන්ගේ 4, 5, 6 කියන කොටස් ටික. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරංකරුවන්. අලුතෙන් තව 5 දෙනෙක් අපිට එකතු වුණා. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය කියලා. එහෙනම් මෙන්න තියෙනවා සම්පූර්ණ ව්‍යාපාර පරිසරයට අදාළ ගැලීම් සටහන. හොඳයි. ඊළඟට අපි සූදානම් වෙන්නේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ තියෙන වැදගත්කම් මොනවද කියලා සාකච්ඡා කරන්න. අපි කලින් කතා කරපු විදිහට අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය කියලා කොටස් දෙකක් තියෙනවනේ. මේ අභ්‍යන්තර සහ බාහිර පරිසරයන් දෙකේම වාසි සහගත, අවාසි සහගත කියන කොටස් දෙකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කොටස් සියල්ලම අපි වෙන වෙනම සූදානම් කරගන්නව සාකච්ඡා කරන්න. එතනදී අපිට දකින්න පුළුවන් අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසි සහගත පැත්තක් විදිහට අපිට ශක්තියින් තියෙනවා. අපි අභ්‍යන්තර පරිසරය තුල ශක්තියින් තියෙනවා. ඒ වගේම අපි අභ්‍යන්තර පරිසරය තුල අපේ දුර්වලතාවක් තියෙනවා. ඊට පස්සේ බාහිර පරිසරය තුල වාසි අවාසි පැති දෙකක් තියෙනවා. ඒ තමයි අවස්ථා සහ තර්ජන. අවස්ථා කියන්නේ වාසි සහගත පැත්ත, තර්ජන කියන්නේ අවාසි සහගත පැත්ත. එහෙනම් අපි මෙතෙන් සිට ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳවයි සාකච්ඡා කරන්න යන්නේ. මේකට අපි සාමාන්‍යයෙන්
කළමනාකරණයේදී ප්‍රධාන නමක් කියනවා. ඒ තමයි ශදු අත විශ්ලේෂණය කියන. ශදු අත කියන වචනේ හැදිලා තියෙන්නේ ශදු අත කියන වචනේ නිර්මාණය වෙන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන වචන හතරේ පළවෙනි අකුරු හතර අරගෙන. විශ්ලේෂණය කියන්නේ ගැඹුරින් අධ්‍යයනය කිරීමනේ. එහෙනම් අපි සරලව කියන්න පුළුවන් ව්‍යාපාරයකට ඇති ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම ශදුවත විශ්ලේෂණය කිය. කොහොම වුණත් අපි මෙතෙන් සිට සාකච්ඡා කරනවා මේ කොටස් හතර වෙන වෙනම මොනවද කියලා. හරි. අපි බලමු ව්‍යාපාරයකට තියෙන ශක්තියින් මොනවද කියලා. මම කලින් කිව්වා ශක්තියින් තියෙන්නේ අභ්‍යන්තර පරිසරය තුල කියලා. එහෙනම් අභ්‍යන්තර පරිසරය තුල හිටිය තුන් දෙනයිනේ. අයිතිකරුවන් කළමනාකරුවන් සේවකයන්නේ. එහෙනම් පළවෙනි ශක්තියින් තුන අපි ඒ තුන් දෙනා ආශ්‍රයෙන් ගමු. අයිතිකරුවගේ පැත්තෙන් දෙන පළවෙනිම ශක්තිය. අයිතිකාරයාට අපේ ව්‍යාපාරයේ අයිතිකරුට හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා නම් ඒක අපේ ව්‍යාපාරයේ ශක්තිය. දෙක අපේ කළමනාකරු හිටියනේ. ඒ කළමනාකරු හොඳ දක්ෂ කළමනාකරුවෙක් නම් ඒක අපේ ව්‍යාපාරයේ ශක්තිය. තුන සේවකයන්. සේවකයන් හොඳ පුහුණු කාර්යක්ෂම සේවකයන් නම් කැපවීමෙන් වැඩ කරන ඒක අපිට ශක්තිය. එහෙනම් පළවෙනි ශක්තියෙන් තුන පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. අයිතිකරුට හොඳ මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම. තවත් ගන්න පුළුවන් ව්‍යාපාරයට හොඳ සන්නම් නාමයක් නැත්නම් කීර්ති නාමයක් තිබීම. එහෙම නැත්නම් තව මාතෘකාවක් ඉදිරියට ගන්න පුළුවන් ව්‍යාපාරයේ හොඳ දියුණු තාක්ෂණයක් භාවිතා කිරීම. වඩා හොඳ නිෂ්පාදන ක්‍රම භාවිතා කිරීම වගේ දේවල්. එහෙනම් මේවා තමයි ව්‍යාපාරයකට දකින්න පුළුවන් ප්‍රධාන ශක්තියින්. දැන් ඔය වගේම ශක්තියින් වලට පස්සේ දැන් අපි කතා කරන්නේ දුර්වලතානේ. දුර්වලතා කිව්වම අපිට තේරෙනවා ශක්තියින් වල අනිත් පැත්ත තමයි දුර්වලතා. දැන් අපි කතා කරමු ව්‍යාපාරයකට පවතින්න පුළුවන් දුර්වලතා මොනවද කියලා. මේකත් මතක තියාගන්න දුර්වලතා තියෙන්නේ අභ්‍යන්තර පරිසරය තුලමයි. අභ්‍යන්තර තුල පරිසරය තුල පවතින අයහපත් තත්ත්වය තමයි දුර්වලතා කියලා කියන්නේ. එතකොට දැන් ශක්තියින් ගැන කලින් කතා කරානේ. ඒ ශක්තියින් වලම අවාසි සහගත පැත්ත. අනිත් පැත්ත අපි ගන්නවා දුර්වලතා කියලා. එහෙනම් අපිට කලින් කතා කරපු උදාහරණ කීපෙම අනිත් පැත්ත හරවගත්තොත් අපිට පුළුවන් පහසුවෙන් මතක තියාගන්න විභාගය සඳහා. මතක් කරමු පළවෙනිම ශක්තිය තිබ්බේ අයිතිකරුට හොඳ මූල්‍ය හැකියාවක් තිබීම කියලානේ. ඒකම අපිට දුර්වලතාවයක් බවට පත් කරගන්න පුළුවන්. අයිතිකරුට හොඳ මූල්‍ය හැකියාවක් නොතිබීම කියලා. ප්‍රමාණවත් මුදල් හැකියාවක් නොතිබීම කියලා. දෙවනි ශක්තිය ගත්තේ දක්ෂ කළමනාකරුවන් සිටීමනේ. අපිට ඒකම දුර්වලතාවයක් බවට පත් කරන්න පුළුවන්. නැත්තම් කාර්යක්ෂම එහෙම නැත්තම් දක්ෂ කළමනාකරුවන් නොසිටීම කියලා. පුහුණු සේවකයන් සිටීම අපිට දුර්වලතාවයක් විදිහට ගන්න පුළුවන්. පුහුණු සේවකයන් නොසිටීම, පුහුණු සේවකයන්ගේ හිඟභාවය කියන වගේ අපිට හදාගන්න නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ තාක්ෂණය භාවිතා කිරීම, දියුණු තාක්ෂණය භාවිතා කිරීම කියන එක අපිට දුර්වලතාවයක් විදිහට ගන්න පුළුවන්. තාක්ෂණය යාවත් කාලීන නොවීම වගේ දෙයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තවත් අපිට දුර්වලතාවයක් ගන්න පුළුවන් ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීමේ නොසුදුසු බව දුර්වලතාවයක් ඉදිරියට ගන්න පුළුවන්. ඒ නිසා මම නැවත කියනවා ඔයාලට මතක තියාගන්න පහසුයි මේක. ශක්තියින් සහ දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරයේ ඒ ශක්තියින් සහ දුර්වලතා කියන කොටස් දෙක ශක්තියින් ටික ඔයාලට මතක තියාගත්තා නම් මම මතක තියාගන්න කලින් කෙටි ක්‍රමයකොත් කිව්වා. ඒකම අනිත් පැත්ත හරවලා දුර්වලතා ටික නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි ගමු අවස්ථා පිළිබඳව. අවස්ථා තියෙන්නේ බාහිර පරිසරයේ තියෙන යහපත් තත්වයන් තමයි මේ අපි අවස්ථා කියලා සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි බලමු නම් පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් නව නගර නිර්මාණය වීම. රට තුල නව නගරයක් නිර්මාණය වෙනවා නම් ඒ නගරය තුල ඉතා විශාල රැකිය අවස්ථා, ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. තව එකක් ගන්න පුළුවන්. අංක 2 රජයේ හිතකර නීති රීති. රජයේ බදු සාහන ලබා දීම, ඊට පස්සේ පොලි අනුපාත අඩු කිරීම වගේ දේවල් අපිට ගන්න පුළුවන්. තව එකක් ගන්න පුළුවන්. ගෝලීයකරණය තුළ තියෙන හිතකර බලපෑම් අපිට ඒකත් ව්‍යාපාරය තුළ ව්‍යාපාර දියුණු කරගන්න හොඳ අවස්ථාවක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම රට තුළ සාමකාමී වාතාවරණයක් තියෙනවා නම් ඒකත් රටේ ව්‍යාපාර වලට දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. රට තුළ අපි දුමු රට තුළ අධිවේගී මාර්ග නිර්මාණය වුණොත්, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුණොත්, මෙන්න මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයකට පවතින්න පුළුවන් අවස්ථා විදිහට.
මේවා බාහිර පරිසරය තුළ තියෙන ව්‍යාපාරයට හිතකර තත්ත්වයන්. එහෙනම් අවසානයේ ශදු අත විශ්ලේෂණය යටතේ සාකච්ඡා කරනවා තර්ජන පිළිබඳව. තර්ජන යටතේ අපි උදාහරණ එකින් එක සාකච්ඡා කරමු. අංක 1 තරගකරුවන් බිහිවීම. වැඩි වශයෙන් තරගකරුවන් බිහි වුණොත් ඒක අපේ ව්‍යාපාරයට අහිතකර තත්ත්වයක්. ඒක බාහිර පරිසරයේ තියෙන අහිතකර තත්ත්වයක්. ඒක අපිට තර්ජනය. අංක 2 රජයේ අහිතකර නීති රීති පැනවීම. රජයේ ව්‍යාපාරවල දැඩි ලෙස බදු පනවමින් ඊට පස්සේ රජයේ අහිතකර විදියට නීති රීති පනවමින් තියෙනවා නම් ඒක ව්‍යාපාරවලට විශාල තර්ජනයක්. ඒ වගේම ගෝලීයකරණයේ අයහපත් බලපෑම්. අපි ගෝලීයකරණයේ යහපත් බලපෑම් ටික දැම්මනේ අවස්ථාවක් විදියට. ඒ වගේම ගෝලීයකරණය තුලින් පැන නගින්න පුළුවන් අවාසි සහගත පැති අපි කියනවා ව්‍යාපාරවලට එල්ල වෙන්න පුළුවන් තර්ජනයන් කියලා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ආපදාවක් වුණොත් ඒකත් ව්‍යාපාරවලට තර්ජනය. ඒ වගේම තාක්ෂණය අපි කලින් කතා කරා නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා. මේ වෙනස් වෙන තාක්ෂණයට අනුගත වෙන්න බැරි වුණොත් ඒකත් ව්‍යාපාර ලොකු තර්ජනයක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේ අපි කතා කරේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව ව්‍යාපාරයකට එල්ල වෙන්න පුළුවන්. එතකොට මෙතනින් අවසන් වෙනවා ශදු අත විශ්ලේෂණය කියන කොටස. එහෙනම් අපි මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න නම් අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය කියන සාධක දෙකම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගෙන ඒ පරිසර තත්වයන් දෙක තුල පවතින යහපත් අයහපත් බලපෑම් හොඳින් අවබෝධ කරගෙන ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ කියන කාරණා. අන්න එතකොට තමයි ඔයාට අවස්ථාව ලැබෙන්නේ සාර්ථකව තරඟකාරීත්වයට මුහුණ දීම තුලින් ව්‍යාපාරය සාර්ථක කරගන්න. පාඩම අවසානයේ අපි හැමදාමත් කරනවා වගේ විනාඩි කිහිපයකින් මුළු පාඩමම සාරාංශගත කරලා එක දිගට සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ විනාඩි කිහිපයක් ඇතුළත. හොඳයි. අපි මුලින්ම ගමු අපි අද දවසේ සාකච්ඡා කරේ ව්‍යාපාර පරිසරය කියන දෙවෙනි පාඩම. ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කරන ලබන අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව. එතකොට මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කරා. එක අභ්‍යන්තර පරිසරය, දෙක බාහිර පරිසරය කියලා. ඊට පස්සේ අපි ඊළඟ කොටස යටතේ ගත්තේ අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කියව ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය කියලා. ඒතර ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ හිටිය සාධක තුනක්. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් කියලා. ඊළඟට අපි ආවේ බාහිර පරිසරය පිළිබඳව සාකච්ඡා කරන්න. බාහිර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් පාලනය කළ නොහැකි බාහිර සාධකවල එකතුවකට. එතකොට බාහිර පරිසරය යටතේ අන්තර්ගත වන ප්‍රධාන සාධක 8ක්. ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, දේශපාලන පරිසරයේ නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, ඊට පස්සේ ගෝලීය පරිසරය කියලා. එතකොට මේ පරිසර සාධකයන් පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා ඊළඟට. ඒ යටතේ ආර්ථික පරිසරය යටතේ අපි අණු කොටස් කීපයක් ලබා ගත්තා. ඒ තමයි පොලි අනුපාතය, උද්දමනය, ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, විදේශ විනිමය අනුපාතය, ජාත්‍යන්තර සම්බන්ධතා සහ ඉතුරුම් කියලා. ඊට පස්සේ ගෝලීය පරිසරය පිළිබඳව සාකච්ඡා කරා. ගෝලීය පරිසරයේ හිතකර බලපෑම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරා. ඊළඟට ගෝලීය පරිසරයේ අහිතකර බලපෑම් ටික කතා කරා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් සාකච්ඡා කරේ ශදු අත විශ්ලේෂණය. එහෙම නැත්නම් ව්‍යාපාරයකට ඇති ශක්තියින්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන පිළිබඳව විශ්ලේෂණාත්මකව අධ්‍යයනයක් අපි සිද්ධ කරේ. එතකොට මේ පාඩම අවසානයේ වෙනකොට අපි ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ කරුණු ටික තමයි මේ අපි අද දවසේ සාකච්ඡා කරලා අවසන් කරේ. මේ වීඩියෝ එක අවසානයේ මම මේ පාඩම ආශ්‍රිතව නැවතත් ප්‍රශ්න කිහිපයක් අන්තර්ගත කරනවා. ඒ ප්‍රශ්න කිහිපය ඔයගොල්ලෝ ඔයාලගේ පොතේ පිටපත් කරගෙන ඒකට දාලා පිළිතුරු ලියන්න පන්ති පටන් ගත්ත වහාම නැවතත් අරගෙන එන්න මම පන්තිය තුලදී ඒ ප්‍රශ්න සියල්ලම පිළිතුරු එක සාකච්ඡා කරනවා සහ පිළිතුරු පරීක්ෂා කරනවා. ඒත් එක්කම මේ වීඩියෝ එකට පස්සේ මම නැවතත් වීඩියෝ කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා ඉදිරි පාඩම් සඳහා. ඒ වීඩියෝ ටික නැවත නරඹන්න පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරන්න, එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඉදිරියේ එන notification බලා ගන්න පුළුවන් ඊළඟට අපි දාන වීඩියෝ ටික. ඒත් එක්කම මේ වීඩියෝ එක like කරන්න, ඊට පස්සේ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ඒක කමෙන්ට් කරන්න. මම ඒකට ඒකට අදාළ පිළිතුරු කමෙන්ට් එකක් විදිහට දාන්නම්. ඒත් එක්කම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එකට share කරන්නත් පුළුවන්.